පරමාණු පිළිබඳ මූලික සිද්ධාන්ත කීපයක් අපි ඉගෙන ගත්තා ඉරිදා පන්තියේදී නේ. එතෙන්දී ඔයාලා මතක තියාගන්න ඕන කාරණාවක් තමයි දැන් අපි පරමාණුවක් අඳිනකොට නේද? දැන් න්‍යෂ්ටිය තියෙනවා. right? ඒතර න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙනවා. right? අපි ඒවට කියනවා විශේෂ නමක් මොනවද කියන්නේ? මොකක්ද කියන්නේ අපි ඒවට කියන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකටම කියන නම නියුක්ලියෝන කියලා කියනවා නේ. නියුක්ලියෝන කියලා අපි කියනවා. right. එතකොට නීල් බෝර්ගේ ආකෘතිය අනුව න්‍යෂ්ටිය වටා පවතින ශක්ති මට්ටම් නේ. ශක්ති මට්ටම් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නිශ්චිත කක්ෂයක. right. නිශ්චිත කක්ෂයක තමයි එයා ගමන් කරන්නේ. එතකොට මේ කක්ෂයට ආවේනික ශක්තියක් තියෙනවා. right. මේ ඉලෙක්ට්‍රෝනට ආවේනික ශක්තියක් තියෙනවා. එතකොට න්‍යෂ්ටියේ ඉඳලා පළවෙනි ශක්ති මට්ටමට තියෙන දුරට වඩා අඩු දුරකින් තමයි දෙවෙනි ශක්ති මට්ටම පිහිටන්නේ නේ. right. හරිද? මේක හරියට අඳින්න ඕන. මෙහෙම තියෙනවානේ. මෙහෙම පළවෙනි එක නම් ඊට වඩා අඩු දුරකින් තමයි දෙවෙනි ශක්ති මට්ටම පිහිටන්නේ. ඊටත් වඩා අඩු දුරකින් තමයි තුන්වෙනි ශක්ති මට්ටම පිහිටන්නේ. නේ? ඊටත් වඩා අඩු දුරකින් තමයි හතරවෙනි ශක්ති මට්ටම පිහිටන්නේ. right? එතකොට මේ වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා නේ. right? එතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ හරියට නිකන් අර මෙහෙම එකම විදිහට නෙවෙයි ගමන් කරන්නේ. right? ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් මේ න්‍යෂ්ටිය නේද? මෙහෙම ගමන් කරන්න පුළුවන්. මේ අතර ගමන් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන. right? මෙහෙම right? නිශ්චිත දිශාවක් නැහැ. හැබැයි වෘත්තාකාරව තමයි ගමන් කරන්නේ නේ. වෘත්තාකාරව ගමන් කරන ඉලෙක්ට්‍රෝන. right? හරි. එතකොට අපි අන්තිමටම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඉගෙන ගත්තා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඉගෙන ගත්තා. එතෙන්දී නීල් බෝර් කියපු විදියට නේ. නීල් බෝර් කියපු විදියට ශක්ති මට්ටම් හතරක් තියෙනවානේ නේ. මොනවද ශක්ති මට්ටම් හතර? K L M N නේද? නැත්තම් පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම. right? නීල් බෝර් කියපු විදියට නේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්න පුළුවන් උපරිම. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන උපරිම 8ක් තියෙන්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන උපරිම 18ක් තියෙන්න පුළුවන්. හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන උපරිම 32ක් තියෙන්න පුළුවන් නේ. right. අපි දැන් මේක මෙහෙම ඉගෙන ගත්තට පුතාලා දැන් අපි මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ගියොත් එහෙම. right. උදාහරණයක් විදිහට අපි ගමුකෝ මේක. අපි ගමුකෝ කැල්සියම්. right. කැල්සියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ගියාම නේද? කැල්සියම් වල කොහොමද තියෙන්නේ? කැල්සියම් වල මොකද්ද පරමාණුක ස්කන්ධය කීයද? පරමාණුක ක්‍රමාංකය 20යි ස්කන්ධ ක්‍රමාංකය 40යි නේ. අපි එතකොට යටින් තමයි ලියන්නේ පරමාණුක ක්‍රමාංකය නේ. සංකේතය Z අකුර. right? ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකයේ සංකේතය capital A. right? හරිද? එතකොට දැන් මේක මෙහෙම තිබ්බම දැන් අපි මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියුවොත් එහෙම නේ කැල්සියම්. right? ඒ කියන්නේ පළවෙනි ශක්තිය දැන් මේකේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම 20යි නේ තියෙන්නේ. පරමාණුක ක්‍රමාංක කියලා කියන්නේ න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවට. නේ? එතකොට ප්‍රෝටෝන සංඛ්‍යාව 20යි. ප්‍රෝටෝන සංඛ්‍යාවට හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වෙනවා. right? ප්‍රෝටෝන සංඛ්‍යාව හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙන හින්දා ඉලෙක්ට්‍රෝන මේක තුල තියෙන 20යි. right? එතකොට පළවෙනි ශක්ති මට්ටමේ 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. දැන් එතකොට 10ක් ගැන් පිරීලා ඉවරයි. එතකොට තව 10ක් ඉතිරි නේ. එතකොට තුන්වෙනි ශක්ති මට්ටමේ 18යි ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් උපරිම. හැබැයි අපි මෙතන 10 ලියන්නේ නැහැ පුතාලා. right? 10 ලියන්නේ නැහැ. right? ඒ කියන්නේ 18 වෙනකන් හරිනම් ලියන්න පුළුවන් නේ. එතකොට අපි 10 ලියන්නේ නැහැ. මොකද මෙතන ඉලෙක්ට්‍රෝන පිරෙන ක්‍රමයක් තියෙනවා මේ ශක්ති මට්ටම් වලට. හරිද? එයා පිරෙන්නේ මෙතන 8 පිරීලා 8ක් පිරුණාට පස්සේ ඉතිරි ටික යන්නේ ඊළඟ ශක්ති මට්ටමට. right? ඊළඟ ශක්ති මට්ටමට තමයි ඉතිරි ටික යන්නේ. right? ඒ කියන්නේ දැන් මෙතන මේ ශක්ති මට්ටමේ 18ක් තියෙන්න පුළුවන් වුණාට උපරිමව
8ක් තමයි පිරෙන්නේ. 8ක් පිරීලා ඉතිරි ටික යනවා ඊළඟ ශක්ති මට්ටමට. right? හරිද? මේක පිරුණාට පස්සේ තමයි ඊට පස්සේ ආයේ මෙයා පිරෙන්න පටන් ගන්න. right? මෙයා පිරෙන්න පටන් ගත්තේ මේක පිරුණාට පස්සේ. පැහැදිලිද? ඒවා පුතාලා දැන් ඔයාලට ඉගෙන ගන්න නැහැ මේ 10 වසරේදී ඉගෙන ගන්න නැහැ. ඒවා ඉහළ පන්තිවලදී ඉගෙන ගන්න තියෙන්නේ. right? තේරුණාද? දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන උපරිම 18ක් තියෙන්න පුළුවන් නම් ඇයි මෙතන 18 මේ මෙතන එහෙමනම් නේද? මෙතන ඉතිරි 10 මෙතන දැම්මේ නැත්තේ ඇයි කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක මම කියලා දුන්නේ නේ. right? පැහැදිලිද ඒක? ඔව් සර්. right. හරි. මම එතකොට ඔයාලට කිව්වා ගිය සතියේ අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසික ලියන්න කිව්වා ආවර්තිතාවගේ පළවෙනි මූලද්‍රව්‍ය ඉඳලා 20 වෙනකම් නේ. මේක කියන්නේ කැල්සියම් වෙනකම්. right. ලියුවද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? ඔව් සර් මම ලියන සර්ට දැම්මා. දැම්මද? right. අපි එන ලියා යමුනේ. ඔව් සර්. හයිඩ්‍රජන්. බලන්න මේ හයිඩ්‍රජන් හරිම ලේසියිනේ. පළවෙනි ශක්ති මට්ටමේ 1යි නේද? right. ඊට පස්සේ හීලියම් 2යි. පළවෙනි ශක්ති මට්ටමේ 2යි. ඊට පස්සේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම්. ලිතියම් sorry. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් නේ. ලිතියම් 2යි 1යි. ඊට පස්සේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් නේ. බෙරිලියම් 2යි 2යි. ඊට පස්සේ බෝරෝන් 2යි 3යි නේ. ඊට පස්සේ කාබන් 2යි 4යි. ඊට පස්සේ නයිට්‍රජන්. නයිට්‍රජන් 2යි 5යි. ඊට පස්සේ ફોස්ෆරස් නේ. ඔක්සිජන්. කාබන් sorry බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් නේ. ඔක්සිජන් 2යි 6යි. ඊට පස්සේ ෆ්ලුෝරින්. ක්ලෝරින් 2යි 7යි. ඊට පස්සේ නියෝන්. නියෝන් නේ. නියෝන් කියන්නේ නිෂ්ක්‍රීය වායුවක්. right? එතකොට 2යි 8යි. right? ඒ කියන්නේ මේ අවසාන ශක්ති මට්ටමේ දැන් ඉලෙක්ට්‍රෝන 8 පිරීලා තියෙන්නේ. right? එතකොට මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන මූලද්‍රව්‍යයන් පුතාලා උදාසීන. උදාසීන කියලා කියන්නේ මේ අපි කියන්නේ නිෂ්ක්‍රීයයි කියලා කියන්නේ. right? ඒ කියන්නේ කිසිම රසායනික ප්‍රතික්‍රියාවකට සම්බන්ධ වෙන්න මේගොල්ලෝ හරිම අකමැති. right? හරිද? right. ඒක ඉස්සරහට ඉගෙන ගන්න. ඊට පස්සේ සෝඩියම්. නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන්. ඊට පස්සේ සෝඩියම් නේද? ඊට පස්සේ මැග්නීසියම්. මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, මේ පැත්තේ කැල්සියම් නේ. right. එතකොට සෝඩියම් වල 2යි 8යි නේ. එතකොට 10 හරි. ඊට පස්සේ 1යි. 2යි 8යි අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. ඇලුමිනියම් 2යි 8යි අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි නේ. සිලිකන් 2යි 8යි අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි නේ. පිළිවෙලකට තමයි තියෙන්නේ. 2යි 8යි 6යි. 2යි 8යි 7යි. 2යි 8යි 8යි. right? එතකොට මෙයාගෙත් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8ක් පිරලා තියෙනවා. එතකොට මෙයාත් නිෂ්ක්‍රීය වායුවක්. නිෂ්ක්‍රීයයි. right? ඊට පස්සේ මෙයා 2යි 8යි 8යි 1යි නේ. 2යි 8යි 8යි 2යි. right? එතකොට දැන් අපි ආවර්ත වගුව ඉගෙන ගන්නකොට right දැන් එතකොට මේක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන ක්‍රමය. right? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන ක්‍රමය ඔන්නෝක තමයි. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසකදී පුතාලා දැන් මේ තියෙනනේ. එතකොට මේක ඇවිල්ලා පළවෙනි ආවර්තනය. අපි මේක ගමුකෝ. කැල්සියම් එකම ගමුකෝ. කැල්සියම් 2යි 8යි 8යි 2 නේ. එතකොට මේක පළවෙනි
ආවර්තය. right ඒක කියන්නේ sorry පළවෙනි ශක්ති මට්ටමනේ. මේක පළවෙනි ශක්ති මට්ටම. එතකොට මේක දෙවෙනි ශක්ති මට්ටම. නේ? එතකොට මේක තුන්වෙනි ශක්ති මට්ටම. මේක හතරවෙනි ශක්ති මට්ටම. right? හරි. right. හොඳයි. එතකොට දැන් අද අපි ඉගෙන ගන්නේ නූතන ආවර්තිතා වගුව. right? නූතන ආවර්තිතා වගුව. හරිද? දැන් මෙහිමයි. දැන් ඉස්සර දැන් ඔක නේද? මූලද්‍රව්‍ය ගැන මිනිස්සු අධ්‍යයනය කරන්න පටන් ගත්තේ නැත්නම් හිතන්න පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව ගණන් වලදී නේ. right? ඒතකොට ඇරිස්ටෝටල්, ඩෙමෝක්‍රිටස් නේද? ඊට පස්සේ මේ මෑත කාලීන පහළ වූ විද්‍යාඥයෝ කියන්නේ ජේ.ජේ. තොම්සන්, ඊට පස්සේ රදර්ෆර්ඩ්, ඊට පස්සේ නීල් බෝර්, right? ඒ වගේ විද්‍යාඥයෝ දැන් මේ මූලද්‍රව්‍ය ගැන පරමාණුව ගැන තොරතුරු හොයාගත්තා. right? එතකොට දැන් මේ හොයාගන්නා පරමාණු එක වගුවක හරියට ටික අර චක්‍රේ තියෙන්නේ නේ. චක්‍රේ වගේ එක වගුවක මේ ටික ලයිස්තුගත කරන්න පටන් ගත්ත විද්‍යාඥයෝ. හැබැයි ඒ ලයිස්තුගත කරන්න පටන් ගත්තේ යම්කිසි ලක්ෂණයක් පදනම් කරගෙන. right? එකක් තමයි මෙන්න මේ පරමාණුක ක්‍රමාංකය. right? පරමාණුක ක්‍රමාංකයේ වැඩි වෙන පිළිවෙලට තමයි ඒක ලයිස්තුගත කරේ. right? අනිත් එක තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. right? මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි පරමාණුක ක්‍රමාංකයයි අතර සම්බන්ධතාවයක් පැහැදිලිවම ගොඩනැගෙන විදිහට මේ මූලද්‍රව්‍ය එක ටේබල් එකට නැත්නම් වගුවක ලයිස්තුගත කරානේ. එතකොට මෙතෙන්දී අපි සලකා බලන්නේ පරමාණුක ක්‍රමාංකය. right? නිකන් දාන්නේ නැහැ නේ. පරමාණුක ක්‍රමාංකය ගැන සලකලා බලන්න. ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. right? ඉලෙක්ට්‍රෝන වින්‍යාස. මෙන්න මේ දෙක සලකා බලලා තමයි ආවර්තිතා වගු සලකලා මේ සකස් කරේ. right? එතෙන්දී පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා. අනිත් පැත්ත තමයි එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන කටි. කියන්නේ දැන් එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේදී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් බලන්නකො රටාවක් තියෙනවානේ මේකේ ලියනකොට. right? ඔන්න බලන්න මේ රටාවනේ. right? කියන්නේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් මෙතන තියෙනවා. මෙතනත් එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. right? එතකොට මෙතනත් එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හරිද? මෙතනත් එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. right? එතකොට බලන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. එතකොට මේවා පෙන්නන මේ මූලද්‍රව්‍යයන් පෙන්වන ලක්ෂණ ගොඩාක් දුරට එක සමානයි කියලා විද්‍යාඥයෝ හොයාගන්නවා. right? ඊළඟට ගත්තොත් එහෙම මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය නේ. අවසාන ශක්ති මට්ටමේ දෙකක්. right? මෙතනත් එහෙමයි. අවසාන ශක්ති මට්ටමේ දෙකක්. සර් හීලියම් ගන්න බැයිද? හීලියම් වල ප්‍රශ්නේ තියෙන්නේ හීලියම් අවසාන ශක්ති මට්ටමේ දෙක වුණාට පුතා මේක ඒ ශක්ති මට්ටම පිරීලා තියෙන සම්පූර්ණයෙන්. right? කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම පිරිච්චව පෙන්වන්නේ වෙනස් ලක්ෂණයක්. right? ඒක මෙන්න මේ මූලද්‍රව්‍ය හීලියම්. හරි? ඊට පස්සේ හම් වෙනවා අපිට ආයේ මෙන්න මෙයා නියෝන්. හරි? ඒ කියන්නේ 2ද 18ද 32ද කියන එක නෙවෙයි. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිරීලා තියෙනවා නම් 2 8 ඊට පස්සේ මෙන්න මෙයා. right? මේගොල්ලෝ පෙන්වන්නේ වෙනස් ලක්ෂණයක්. ඒ කියන්නේ මේගොල්ලෝ මේ කියන්නේ නිෂ්ක්‍රීයයි. right? නිෂ්ක්‍රීය වායු. හරිද? ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවන් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. රසායනික ප්‍රතික්‍රියාවල සම්බන්ධ වෙන්නේ නැහැ. right? එතකොට ඒගොල්ලෝ වෙනමම අර ටේබල් එකේ පෙන්නනවා. right? වෙනමම ටේබල් එකේ පෙන්නනවා. right? එතකොට මේ දැන් ඒ වගේ නේද? 4 තියෙන කට්ටිය වෙනමම සෙට් එකකට දානවා. 3 තියෙන කට්ටිය වෙනමම සෙට් එකකට දානවා. right? 5 තියෙන කට්ටිය වෙනමම සෙට් එකකට දානවා.
ඒ වගේම හැම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව මේක වගුගත කරා. right අපි ඒකට කියනවා මොකද්ද කියන්නේ ආවර්තිතා වගුව. right ආවර්තිතා වගුව. right එතකොට මුලින්ම ආවර්තිතා වගුවක් සකස් කරේ රුසියානු ජාතික මෙන්ඩලිෆ් කියන විද්‍යාඥයා. right මෙන්ඩලිෆ් තමයි මුලින්ම ආවර්තිතා වගුව සකස් කරේ. හැබැයි ඒක ඉතින් අද තියෙන ආවර්තිතා වගුව තරම් දියුණු නැහැ. right එතකොට ඒ කාලේ හැටියට ඒ කාලේ හොයාගෙන තියෙන මූලද්‍රව්‍ය හැටියටයි ඒ කාලේ තිබ්බ දැනීම අනුවයි එයා වගුවක් නිර්මාණය කරා. right ඒකට අපි කියනවා මෙන්ඩලියෆ්ගේ ආවර්තිතා වගුව. ඒක තමයි මුල්ම ආවර්තිතා වගුව. right ඒක මෙන්න මෙහෙම පෙන්නන්නම්කෝ ඔයාලට. මේ තියෙන්නේ මෙන්ඩලියෆ්ගේ ආවර්තිතා වගුව. right මෙන්ඩලියෆ් හදපු ආවර්තිතා වගුව. හරි ඒකෙත් දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්න පුතාලා කාණ්ඩ කියලා જાතියක් තියෙනවා. right කාණ්ඩ කියලා ආවර්තිතා වගුවේ තියෙනවා. ඒකට එයත් එකේ කාණ්ඩ පෙන්නලා තියෙනවා. පළවෙනි මේ ගෲප් කියලා තියෙන්නේ. පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, හතරවෙනි කාණ්ඩේ, පස්වෙනි කාණ්ඩේ, 6 7 8 කියලා කාණ්ඩ 8ක් එයා පෙන්නලා තියෙනවා. right ඊට පස්සේ ආවර්ත right ආවර්තත් එයා පෙන්නලා තියෙනවා. පළවෙනි ආවර්තේ, දෙවෙනි ආවර්තේ, තුන්වෙනි ආවර්තේ. right එතකොට බලන්න ඒකත් එයා පෙන්නලා තියෙනවා. right එතකොට එයාගේ ආවර්තිත වගුවේ තියෙන මේ මූලද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ නේ. මෙතන තියෙනවා හයිඩ්‍රජන්, ලිතියම් දාලා තියෙනවා, බෙරිලියම් තියෙනවා නේ, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්. එතකොට මෙතන නියෝන් නැහැ. නෑ sorry හීලියම් නැහැ මෙතන නේ. හීලියම් පෙන්නලා නැහැ. හරි හීලියම් පෙන්නලා නැහැ. ඒ වගේ මෙයා තමයි මුලින්ම ආවර්තිත වගුවක් ගොඩ නැගුවේ. හරිද? එතකොට මේ තියෙන්නේ නූතන ආවර්තිත වගුව. right අද වෙනකොට විද්‍යාඥයෝ හොයාගෙන තියෙන මූලද්‍රව්‍ය එයා මේ මූලද්‍රව්‍ය වල පරමාණු ක්‍රමාංකය සලකලා ඒ වගේ මේකේ තියෙන මොනවාද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන සලකලා මෙන්න මේ විදිහට ආවර්තිත වගුවක් හදලා තියෙනවා. right මේකට අපි කියනවා periodic table කියලා කියනවා නේ. එතකොට දැන් මේකේ මූලද්‍රව්‍ය ඇත්තටම 115කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා අද වෙනකොට මූලද්‍රව්‍ය. right ඒකල කියන්නේ සමහරක් මූලද්‍රව්‍ය පුතාලා ස්වභාවයේ පවතින්නේ නැහැ. මේක ස්වභාවිකව පවතින්නේ නැති කෘත්‍රිම මූලද්‍රව්‍යයක් තියෙනවා විද්‍යාඥයෝ හදපු. ඒ කියන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලින් එහෙම හදලා තියෙන විකිරණශීලී මූලද්‍රව්‍ය එහෙම මේ තුල තියෙනවා. right ඒවා සමහරක් විට මේ දැන් අපිට හොයාගන්න බෑ. එහෙම වුණොත් හදලා තමයි ගන්න වෙන්නේ. right වෙනස් මූලද්‍රව්‍ය අතර ප්‍රතික්‍රියා වලින් ගොඩනැගෙන තවත් මූලද්‍රව්‍යයන් එහෙම හැදෙනවා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලින් එහෙම. right එතකොට ස්වභාවයේ නැති මූලද්‍රව්‍යයක් මෙතන තියෙනවා. හරිද? එතකොට දැනට හොයාගෙන තියෙන මූලද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. right මේ මූලද්‍රව්‍ය ටිකෙන් තමයි එතකොට අද මේ විශ්වයේ තියෙන දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. right මේවා එකට එක සම්බන්ධ වෙලා අනේ සංයෝග හදලා නේද? එක විදියට සංයෝග හදලා තමයි අද වෙනකොට මේ පවතින්නේ මේ ලෝකේ. මේ ලෝකේ තරන්නේ මුළු විශ්වයම. right ඒතර අදටත් විද්‍යාඥයෝ ඔය අභ්‍යවකාශ තොරතුරු සොයා ගැනීම මගින් නේ උල්කාපාතවල තොරතුරු අධ්‍යයනය කිරීම මගින් එහෙම බලන්නේ වෙනස් මූලද්‍රව්‍යයන් තියෙනවද කියලා බලනවා. right වෙනස් මූලද්‍රව්‍යයන් තියෙනවද කියලා බලනවා. මට අපරාධ දෙන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම් නේද? බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන් ඊට පස්සේ මොනවද? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium නේ. right හරි
එතකොට මේ ආවර්තිත වගුවේ මෙන්න මේ පැත්තට නේ මේ පහළට තියෙන ඒවට අපි කියනවා කාණ්ඩ right. එතකොට පළවෙනි කාණ්ඩය අපි රෝමානු ඉලක්කමෙන් තමයි මේක ලකුණු කරන්නේ. තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය, 5 6 7 8 right. රෝමානු ඉලක්කමෙන් තමයි ලකුණු කරන්නේ right. ඊට පස්සේ ආවර්ත මේ පැත්තේ 1 2 3 4 right. ආවර්ත කියලා කියන්නේ මෙන්න මේ අතර තියෙනවා right. මෙන්න මෙහෙම තියෙනවා. මේ පේජ් වලට අපි කියනවා ආවර්ත. තිරස් පේජ් right. ආවර්තිත වගේ තිරස් පේජ් වලට අපි කියනවා ආවර්ත. පහළට තියෙනවනේ සිරස් පේජ් වලට අපි කියනවා කාණ්ඩ right. එතකොට ආවර්තයක මේ තුනෙන් සඳහන් කරන්නේ මේ මූලද්‍රව්‍යයේ අවසාන ශක්ති අවසාන ඉලෙක්ට්‍රෝන ටික පිරලා තියෙන තුන්වෙනි ශක්ති මට්ටමට කියන එක තමයි මේකෙන් තේරුම් කරන්නේ right. හතරෙන් පෙන්නන්නේ මේ මූලද්‍රව්‍ය වල අවසාන ඉලෙක්ට්‍රෝන පිරී තිබෙන්නේ හතරවෙනි ශක්ති මට්ටමට කියන එක තමයි පෙන්නුම් කරන්නේ. පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. right. මෙතන තිරස්පේලි ආවර්ත ඒවා 4කි. සිරස්පේලි කාණ්ඩවේ ඒවා 8කි. මූලද්‍රව්‍යයකට හිමි ආවර්තයෙන් කියවෙන්නේ එම මූලද්‍රව්‍ය සතු ශක්ති මට්ටම් කවච ගණනයි. මූලද්‍රව්‍යයකට හිමි කාණ්ඩෙන් කියවෙන්නේ එම මූලද්‍රව්‍ය අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණනයි නේ. right. ඒ නිසා මූලද්‍රව්‍යයකට හිමි කාණ්ඩය තීරණය වන්නේ තමාගේ අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන අනුවයි නේ. ඒක තේරෙනවනේ? right. හරි. දැන් උදාහරණයක් දීලා දෙන කාබන් මූලද්‍රව්‍ය පිහිටන්නේ ආවර්තිත වගේ හතරවන කාණ්ඩයේ දෙවන ආවර්තනයේ. ඒ නිසා හි කවච දෙකක් ඇති අතර අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4ක් ඇත. right. ඒ අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4 වේ. right. ඕක අපිට පුතාලා ලියන්න පුළුවන්. නේද? දැන් මෙහෙම හිතන්නකො. දැන් මේ ෆොස්ෆරස්. right. ෆොස්ෆරස් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඔන්න 5 ලියුවා. ඊට පස්සේ එයා තියෙන්නේ තුන්වන ආවර්තය. right. තුන්වන ආවර්තය. එහෙනම් මේ තමයි තුන්වෙනි ආවර්තය. මේ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම ෆොස්ෆරස් තියෙන්නේ ආවර්තිත වගේ පස්වන කාණ්ඩේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් පවතිනවා. right. ඒ වගේ මෙයා පවතින්නේ තුන්වෙනි ආවර්තයේ. right. ඒ කියන්නේ මෙන්න මේක මේ තියෙන්නේ තුන්වෙනි ආවර්තයේ තියෙන්නේ. එහෙමනම් ඊට කලින් තව ආවර්ත කීයක් තියෙනවද? තව දෙකක් තියෙනවා නේ. එතකොට අපිට දැන් පුළුවන් මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. right. ඒ කියන්නේ දෙවෙනි ආවර්තයේ ඉලෙක්ට්‍රෝන 8ක් පිරලා තියෙන්න එපා. මෙන්න ඒ 8. පළවෙනි ආවර්තයේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිරලා තියෙන්න එපා. මෙන්න ඒ දෙක නේ. එතකොට ෆොස්ෆරස් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට නේ. එයා පිටලා තියෙන ආකාරයට අනුව. පැහැදිලිද? ඔව් සර්. right. right. ඊට පස්සේ අපි ගමු තව එකක්. මෙයා ගන්න ක්ලෝරින් ගන්න. right. ඒතර ක්ලෝරින් පිටලා තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ අවසාන වශයෙන් ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඔන්නේ 7 ලියුවා. එයා තියෙන ආවර්තිත වගේ තුන්වෙනි ආවර්තයේ තියෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි ආවර්තය. ඒ කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ තමයි මේ ඉලෙක්ට්‍රෝන 7 තියෙන්නේ. right. එහෙමනම් ඊට කලින් තව ශක්ති මට්ටම් දෙකක් තියෙනවා නේ. පළවෙනි ශක්ති මට්ටමයි දෙවෙනි ශක්ති මට්ටම. දෙකේ අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕන. එකේ අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න ඕන නේ. right. එහෙමනම් ඔන්න ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. right. අපිට ලියන්න පුළුවන් ආවර්තිත වර්ගයේ පිහිටා තියෙන තැන අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. right. පැහැදිලිද? බලන්න එතකොට ආවර්තිත වර්ග ගොඩනගලා තියෙන ආකාරයනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන සහ පරමාණු ක්‍රමාංකය වැඩි වෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. right. ඒකම තමයි මේකේ තියෙන තවත් ලක්ෂණ තමයි
මේ මූලද්‍රව්‍ය සෙට් එක ගත්තොත් එහෙම බොහෝ දුරට සමාන ලක්ෂණ පෙන්වනවා. කියන්නේ කාණ්ඩයක් දිගේ පහළට තියෙන මූලද්‍රව්‍යයන් ගොඩක් දුරට සමාන ලක්ෂණ තමයි පෙන්වන්නේ. right? ගොඩක් දුරට සමාන ලක්ෂණ පෙන්වන්නේ. හරිද? දැන් මේ සෙට් එක ගත්තොත් එහෙම මේකේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන්නේ 2 8 8 right? සම්පූර්ණයෙන් පිරීලා තියෙන හින්දා මේගොල්ලෝ නිෂ්ක්‍රීයයි. නිෂ්ක්‍රීය වායු කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව වලට මේගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ. නිෂ්ක්‍රීයයි. right? ඊට පස්සේ තියෙනවා සංයුජතා ඉලෙක්ට්‍රෝන. right? සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා කියන පුතාලා සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට තමයි අපි කියන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ. right? ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන. ඒකට අපි කියනවා මේ මූලද්‍රව්‍ය සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා කියනවා නේ. එතකොට දැන් පළවෙනි කාණ්ඩය ගත්තොත් එහෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක ගානේ තියෙනවා. right? ඊට පස්සේ ලිතියම් ගත්තොත් එහෙම ලිතියම්ට අවසානයේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි. right? එතකොට අපි කියන ඒවාට සංයුජතා ඉලෙක්ට්‍රෝන. right? එතකොට සංයුජතාවය කියලා අපි කියනවා. right? සංයුජතාවය කියලා කියන්නේ ඒ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. සංයුජතාවය. right? අපි ගත්තොත් එහෙම කාබන් වල සංයුජතාවය කීයද කියලා අහුවොත් එහෙම කීයද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒකින්ද කාබන් වල සංයුජතාවය 4යි. සිලිකන් වල සංයුජතාවය කීයද කියලා අහුවොත් එහෙම සිලිකන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒත් 4යි නේ. කැල්සියම් වල සංයුජතාවය කීයද කියලා අහුවොත් එහෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. ඒකින්ද යාගේ සංයුජතාවය 2යි. හයිඩ්‍රජන් වල 1යි. ෆ්ලෝරින් වල 7යි. ක්ලෝරින් වල 7යි. right? එතකොට මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන්නේ. right? ඒක කියන්නේ ඇත්තම මෙන්න මෙහෙම කතන්දරයක් තමයි තියෙන්නේ උතන. අපි දැන් අඳිමුකෝ කැල්සියම් නෑ alright කැල්සියම් අපි අඳිමුකෝ right? කැල්සියම් ඇන්දොත් එහෙමනේ මෙහෙම කැල්සියම් තියෙනවා right? ඊට පස්සේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8යි right? තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. හරි? මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක තමයි වැදගත් වෙන්නේ. ඔව්. ඒකේ සර් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වැරදි සර් අන්දා. ඔව් 2යි 8යි 2 නේ. right තව දෙකක් අඳින්න ඕනේ. 2 4 6 8 right ඔන්න අවසාන ශක්ති මට්ටම. ඔන්න 2 right? අවසාන ඉලෙක්ට්‍රෝන 2. මේ දෙක right? දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? හැමතිස්සෙම පරමාණුවක් try කරන්නේ එයාගේ ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පුරවලා තියාගන්න. හරි? ඒගොල්ලෝ හැමතිස්සෙම උත්සාහ කරන්නේ එයාගේ අවසාන ශක්ති මට්ටම ෆුල් කරලා තියාගන්න. සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය පුරවලා තියාගන්න තමයි try කරන්නේ. එහෙම තිබ්බම එයා ස්ථායි. ඒ පරමාණු ස්ථායි. right? ඒකල කියන්නේ එයා කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. එයාට පාඩුවේ ඉන්න පුළුවන්. right? එතකොට දැන් මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවානේ. right? මේ දෙක බලන්නේ එක්කෝ මේ පරමාණු බලන්නේ මේ දෙක එක්ක අයින් කරලා දාන්න. right? එක්කෝ මේ දෙක ගලවලා වෙන කාට හරි දෙනවා.
ගන්න කට්ටියත් ඕන තරම් බලාගෙන ඉන්නවා. right? එක්කෝ මේ දෙක ගලවලා දෙනවා කාට හරි. එහෙම නැත්නම් තව 6ක් ගන්න ඕන. තව 6ක් ගන්න ඕන මෙයාට. right? 6ක් ගන්න අමාරුයිනේ මෙයාට. නේ? 6ක් ගන්න අමාරුයි. ලේසිම ක්‍රමය තමයි මේ දෙකක් දීලා දාන එක. right? මේ දෙකක් දීලා දාන එක තමයි ලේසිම ක්‍රමය. right? පරමාණු වල එතකොට එතකොට මෙන්න මේ අවසාන දෙකට තමයි අපි කියන්නේ සංයුජතාවය. රසායනික ප්‍රතික්‍රියා වලට සම්බන්ධ වීමේදී මේ සංයුජතාවය ඉතාමත්ම වැදගත්. හරිද? දැන් අපි හිතමු දැන් කැල්සියම් මෙහෙමනේ තියෙන්නේ නේ. මූලද්‍රව්‍ය කැල්සියම් මොහොම තියෙන්නේ. right? ඊට පස්සේ කැල්සියම් කැමති ඉලෙක්ට්‍රෝන දෙකක් දෙන්න. ඔන්න ඉලෙක්ට්‍රෝන දෙකක් එයා පිට කරනවා. පිට කරලා එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් දුන්නට පස්සේ මේ න්‍යෂ්ටි තුල ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩි නේ. right? ඉලෙක්ට්‍රෝන දැන් 18යි තියෙන්නේ. ප්‍රෝටෝන 20ක් තියෙනවා ඔක්කොම. ඒ කියන්නේ දෙකක් වැඩි. දෙකක් වැඩි හින්දා මේ වැඩි දෙක මෙතන ධන දෙක විදිහට අපි දානවා. right? ධන දෙක විදිහට දානවා. එතකොට මේ ඇවිල්ලා කැල්සියම් අයනයක් නේ. මේක කැල්සියම් අයනයක්. right? ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. හරිද? දැන් ක්ලෝරින් පරමාණුවක් එහෙම ගත්තම එයා කැමති නේ එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවානේ. එයා ඒ 7 දෙන්නේ නැහැ. එයා ඒ 7 දෙන එක එයාට පාඩුයි. right? ඒ 7 දෙන එක එයාට පාඩුයි. එයා මොකද කරන්නේ? තව එකයි නඩු සම්පූර්ණ කරගන්න. එයා ඒ එක පිටින් ගන්නවා. right? ඒක එයා පිටින් ගන්නවා. right? හරියට මෙන්න මෙහෙම. නේද? Cl තියෙනවා right? Cl මොකද කරන්නේ? එයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න අතරම right? ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන එයා Cl ඍණ බවට පත් වෙනවා. right? ක්ලෝරයිඩ් අයනය මේක ඍණ අයනයක්. ඉලෙක්ට්‍රෝනයක් වැඩි. ඒක තමයි අපි මේ ඍණ දාලා තියෙන්නේ. ඍණ එකක් ඇත්තට මෙතන. right? ඍණ එකක්. right? මෙන්න මේක කියව ගන්න මෙන්න මේ නෝට් එක මේ නෝට් එක කියවගෙන මෙන්න මේ අභ්‍යාස කරන්න පුතාලා
හරිද මේ ටික කරලා ඉවරයිද? ඔව් සර්. අන්තිම right. හරි සර්. right. එක්තරා මූලද්‍රව්‍යයක අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක්ද කවච දෙකක්ද ඇත. එය අයත් වන්නේ ආවර්තිතාවයේ කිනම් ස්ථානයකටදයි කාණ්ඩ ආවර්ත ඇසුරින් ලියන්න. එම මූලද්‍රව්‍යයේ සත්‍යයේ නම හඳුනාගෙන නම් කරන්න නේද? right. අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි ඉලෙක්ට්‍රෝන 5ක්ද කවච දෙකක්ද ඇත කියන එක තමයි කියන්නේ නේ. දැන් මෙහෙම පුතාලා දැන් ඔයාලා ওই විභාගෙ ලියන්න පටන් ගත්තම කරන්න ඕන දෙයක් තමයි දැන් ඔය දෙනවනේ මේ කටු වැඩ කොළනේ කටු වැඩ කොළ දෙනවනේ කටු වැඩ කොළේ දුන්න ගාම ගහ ගන්න ආවර්තිතාව බබුව right කටු වැඩ කොළේ දුන්න ගාම ආවර්තවක එක මේක ලියාගෙන යන්න පිළිවෙලකට නේද පැත්තකින් ලියාගෙන යන්නේ නේ හයිඩ්‍රජන් නේද හීලියම් right lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium, right? ඔය ටික ගහගන්න මම ලියා ගන්න. right. දැන් මොකද කියන්නේ ගානේ මොකද කියන්නේ? අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. right? ඒ වගේම කවච දෙකකුත් තියෙනවා. right? ඉලෙක්ට්‍රෝන 5යි කවච දෙකයි නේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5 ඔන්න ලිව්වා. right? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5 ලිව්වා. ඒ වගේම තමයි කවච දෙකයිලු තියෙන්නේ මෙයාට නේ. කවච දෙකයි. ඒ කියන්නේ එහෙමනම් මේ දෙවෙනි කවච වෙන්න එපා මේ තියෙන්නේ නේ. මේ දෙවෙනි ශක්ති මට්ටම. එමනම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්නේ? උපරිම වශයෙන් 2යි. නේ? උපරිම වශයෙන් 2යි තියෙන්න පුළුවන්. එතකොට එහෙමනම් දැන් මෙතන මුල් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 7යි නේ. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය කීයද? 7යි. පරමාණු ක්‍රමාංකය 7යි නේ. පරමාණු ක්‍රමාංකය 7 වෙන්නේ කාගේද? නයිට්‍රජන්. මෙන්න මෙයාගේ නේ. එහෙමනම් මේ මූලද්‍රව්‍ය මෙන්න මෙයා නයිට්‍රජන්. right නයිට්‍රජන් කියලා ලියන්න. ඕනනම් ගත්තු විදිය පොඩි කටු වැඩ කැල්ලක් දාගන්න ඕනේ. ආවර්ත දෙකයි. අවසාන එකේ 5යි නේ. right. ඔන්න විදිහට එක ගහගන්න. ඊළඟ ගන්න බලන්න. සල්ෆර් වල කවච තුනක්ද අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක්ද ඇත. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඒ අනුව මේ පරමාණු ක්‍රමාංකය ලියන්නේ. තාමත්ම ලේසිනේ නේ. right. right. එතකොට එයා කියන විදිහට නේ. right. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. right. කවච තුනක් තියෙනවා. ඔන්න තුන්වෙනි කවචේ තමයි එමනම් මේ තියෙන්නේ නේ. එහෙමනම් දෙවෙනි කවචේ තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 8ක්. පළවෙනි කවචේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙන්න ඕන නේ. right. එහෙමනම් ඔන්න සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නේ. 2යි 8යි කියන්නේ 16යි. right. පරමාණු ක්‍රමාංකය
හරි නේද? හරිද? හරි සර්. ඔව් හරිනේ. right. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙන්න මේක ලියන්න. මේ විදිහට. ඔව් පරමාණු ක්‍රමාංකය ලියන්න. කී 16යි කියලා ලියන්න පරමාණු ක්‍රමාංකය. ඊළඟ එක්තරා මුල්ද්‍රව්‍ය පරමාණුක ශක්ති මට්ටම් 4කි. බාහිරම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2කි. ආවර්තය හා කාණ්ඩය සොයන්න. නේ? ශක්ති මට්ටම් 4යි බාහිරම 2යි. right? x කියන මූලද්‍රව්‍යය. x කියන මූලද්‍රව්‍යය. බාහිරම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයද පුතා කිව්වේ 2යිද? 2 නේද තියෙන්නේ? ඔව් සර්. 2යි right. 2යි නේ. එතකොට ශක්ති මට්ටම් 4යි නේ. එhmenan 4 වෙනි ශක්ති මට්ටමේ තමයි ඔන්න 2 තියෙන ඉලෙක්ට්‍රෝන. එhmenan ඊට කලින් 3 වෙනි එකේ 8ක් තියෙන්න ඕන. දෙවෙනි එකේ 8ක් තියෙන්න ඕන. පළවෙනි එකේ 2ක් තියෙන්න ඕන නේ. right. එතකොට මේ ශක්ති මට්ටම නේ මෙන්න මේ මූලද්‍රව්‍ය නේ x කියන මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි මේ තියෙන්නේ. right. ඊට පස්සේ අහනවා මොකද්ද x කියලා නේ. එතකොට ඇත්තටම කවුද මේ x කියලා කියන්නේ? කැල්සියම්. කැල්සියම් නේ. කැල්සියම් ගැන තමයි මේ කියන්නේ. කැල්සියම්. right. හරි. ඊළඟට අපි ඉගෙන ගන්නේ සමස්ථානික. right? සමස්ථානික කියලා කියන්නේ සමස්ථානික කියලා කියන්නේ එකම මූලද්‍රව්‍යය. right? එකම මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංක කීපයක් තියෙන්න පුළුවන්. එකම මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංක කීපයක් තියෙන්න පුළුවන්. අපි ඒකට කියනවා සමස්ථානික. සමස්ථානිකනේ. අපි කියනවා isotopes. right? සමස්ථානික. right? හොඳම සමස්ථානික උදාහරණයක් තියෙන පුතාලා හයිඩ්‍රජන්. right? හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයට තියෙනවා සමස්ථානික 3ක්. right? right? සමස්ථානික 3ක් තියෙනවා. හරිද? එකක් තමයි පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකයත් 1යි. ඊළඟ එක තමයි පරමාණු ක්‍රමාංකය 2යි ස්කන්ධ ක්‍රමාංක පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 2යි නේ. ඒ කියන්නේ එක නියුට්‍රෝනයක් වැඩියෙන් තියෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා. අනිත් එක තමයි පරමාණු ක්‍රමාංකය 1මයි ස්කන්ධ ක්‍රමාංකය 3යි. right? right? හරි. අපි මේකට නමක් තියෙනවා. නම් 3ක් තියෙනවා. right? protium, deuterium and tritium. protium, deuterium and tritium. අපි මේ සමස්ථානික තුන නම් කරන්නේ අන්න එහෙමයි. right? මෙයා protium. protium. මෙයා deuterium. deuterium. මෙයා tritium. tritium. right? හරි. ඒකල කියන්නේ නියුට්‍රෝන සංඛ්‍යාවනේ මෙයාට නියුට්‍රෝන නැහැ. මෙයාට නියුට්‍රෝන නැහැ. මෙයාට නියුට්‍රෝන එකක් තියෙනවා. මෙයාට නියුට්‍රෝන දෙකක් තියෙනවා. right? ස්වභාවයේ පවතින සමස්ථානික. right? ක්ලෝරින්ටත් ඔය වගේ සමස්ථානික තියෙනවා. ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය 17යි. ස්කන්ධ ක්‍රමාංකය 35ට එකක් තියෙනවා නේ. ආය තියෙනවා 37ට එකක් තියෙනවා. right? 34ට තියෙනවා. ඔන්න ක්ලෝරින් වල තියෙන සමස්ථානික. පරමාණු ක්‍රමාංක වෙනස් වෙන්නේ නැහැ.
නියුට්‍රෝනයි මෙතන වෙනස් වෙන්නේ නේ. පරමාණු සංඛ්‍යාවට වඩා නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස්. ක්ලෝරින් right. ඊට අමතරව කාබන් වලටත් තියෙන පුතාලා ඔය වගේ සමස්ථානික. right. කාබන් වලටත් තියෙනවා. කාබන් දැන් 6නේ පරමාණු ක්‍රමාංකය 12ට එකක් තියෙනවා. right. ආයෙ තියෙනවා කාබන් 13ටත් තියෙනවා. තවත් තියෙනවා කාබන් 6ට 14යි. හැබැයි මේක ඉතාමත්ම දුර්වලයි. හොයාගන්නත් බැරි තරමට. right. හොයාගන්නත් බැරි තරමට ඉතාමත්ම දුර්වලයි ස්වභාවයේ පවතින. මේ දෙක තමයි වැඩිපුර තියෙන්නේ. කාබන් 12 සමස්ථානික සහ කාබන් 13 සමස්ථානික. right. අපි මේවට කියන්නේ right. ක්ලෝරින් 35 සමස්ථානිකය, ක්ලෝරින් 37 සමස්ථානිකය. हाइड्रोजन එකේ සමස්ථානික, हाइड्रोजन දෙකේ සමස්ථානික, हाइड्रोजन තුනේ සමස්ථානික. right. ඔන්නවට තමයි කියන්නේ සමස්ථානික. පැහැදිලි නේ සමස්ථානික? සර් ඔව්. සර් එතකොට අපේ විභාගයට එන්නේ හයිඩ්‍රජන් වලයි ක්ලෝරීන් වලයි සමස්ථානික නේද? ඔව් හයිඩ්‍රජන් ගැන අහනවා, ක්ලෝරින් ගැන අහනවා. right. මේ දෙක තමයි ඔයාලගේ පොතේ දීලා තියෙන උදාහරණ. right. ඊට අමතරව පුතාලා මෙවුවක් තියෙනවා. right. ඔය මතක තියාගන්න කාබන්. තව තියෙන ඔක්සිජන් වල සමස්ථානිකක් තියෙනවා. right. ඔක්සිජන් වල සමස්ථානිකක් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේක විශේෂයෙන්ම මේ ටික නම් ටික මතක තියාගන්න. මේව අහන බහුවර වෙනවා නේ. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. right. right. නේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක ඇති පරමාණු එම මූලද්‍රව්‍යයේ සමස්ථානිකය නම් වේ. right. ඒක පාඩම් කරගන්න ඕන. කටපාඩම් කරගන්න ඕන ඕක. නේ එකම පරමාණු ක්‍රමාංකයක් තියෙන නමුත් වෙනස් ස්කන්ධ ක්‍රමාංක තමයි තියෙන්නේ. හේතුව නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා නේ. මේ තියෙන්නේ ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්, ක්ලෝරින්. right. ඒ වගේම තවත් දෙයක් තියෙනවා සුලභතා ප්‍රතිශත. සුලභතා ප්‍රතිශත කියලා කියන පුතාලා දැන් ස්වභාවයේ මේ සමස්ථානික පවතින ප්‍රතිශතය. right. සමහර සමස්ථානික තියෙනවා ස්වභාවයේ පවතින්නේ නැහැ. ඒවා අර විද්‍යාඥයන්ගේ අර මූලද්‍රව්‍ය එහෙමනේ රසායනික ප්‍රතික්‍රියාවලදී නිපද වෙන සමස්ථානික. right. ඒවා ස්වභාවිකව පවතින්නේ නැහැ. මේ තියෙන ස්වභාවිකව පවතින සමස්ථානිකයි මේ තියෙන්නේ. හරි. කියන්නේ එකම පරමාණුවේ වුණත් නේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වීමෙන් පවතිනවා නේ. මෙතන ක්ලෝරින් වායු කොටස් 100ක ක්ලෝරින් 35 සමස්ථානිකයේ කොටස් 75ක්. ඒ කියන්නේ 175ක්. 175ක්. ඊට පස්සේ ක්ලෝරින් 37න් 125ක් පවතිනවා නේ. ඒක කියන්නේ 3ට 1ක්. 3ට 1ක් පවතින ක්ලෝරින් 37 සමස්ථානිකය. right. ස්වභාවයෙන් ගත්තොත් එහෙම 37 සමස්ථානික තමයි තියෙන්නේ. right. අපි ඒකට කියන විශේෂ නමක් සුලභතා ප්‍රතිශත. ඒක highlight කරගන්න. සුලභතා ප්‍රතිශත. right. තවත් අභ්‍යාසයක් තියෙන පුතාලා මෙන්න මේ ටික කරන්න.
හරි සර් කරලා ඉවරයි. ඉවරයිද? ඔව් සර්. right. ඔව් සර්. ඔව් නේ. right. ලේසි නේ. මේක අහනවා සමස්ථානිකය වන්නේ. ඔව් එතකොට මෙතන මොකද්ද සමස්ථානික වෙන්නේ? A හා B. A හා B නේ. ඔව්. මෙතන පරමාණු ක්‍රමාංකය 1යි. ඒ කියන්නේ එක ප්‍රෝටෝනයක් තියෙනවා. මෙතන පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 2. ඒ කියන්නේ නිව්ටන් දෙකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය මෙතන එතකොට ඔක්කොම කීයද? 3යි නේ. මෙතන ස්කන්ධ ක්‍රමාංකය 1යි, මෙතන ස්කන්ධ ක්‍රමාංකය 3යි. C වල ස්කන්ධ ක්‍රමාංකය 1යි, D වලත් 1යි නේ. ඉතින් A හා B තමයි උත්තරේ. ඔය 2006 ආපු ඕලෙල් ප්‍රශ්නය. දෙක බලන්න සමස්ථානික සම්බන්ධ පහත ප්‍රකාශ බලන්න. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. සමස්ථානික වල. ප්‍රෝටෝන ගණන සමාන නැත. නියුට්‍රෝන ගණන සමාන නැත. ඔව්. ඒතර මින් සත්‍ය වන්නේ මොකද්ද? A හා C පමණි. A හා B පමණි. අපි බලමු. A හා සමස්ථානික C. ඈ? A හා C. අපි බලමු. සමස්ථානික සම්බන්ධ පහත ප්‍රකාශ නේ. එකක් තමයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. ඒ කියන්නේ පුතාලා ප්‍රෝටෝන සංඛ්‍යාව සමස්ථානික වල එක සමානයිනේ. එතකොට ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා නේ. එතකොට A ප්‍රකාශය හරි. B කියනවා ප්‍රෝටෝන ගණන සමාන නැතලු. ඒක වැරදිනේ. ප්‍රෝටෝන ගණන සමානයි. නියුට්‍රෝන ගණන සමාන නැත කියනවා. ඒකත් හරි. ඒක හරි. එතකොට A හා C පමණි නේ. A හා C පමණ උත්තරේ. 2 3 තමයි උත්තරේ. මෙතන බලන්න Cl37 සමස්ථානික පරමාණුවක ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ගන්න පිළිවෙලින්. එතකොට ප්‍රෝටෝන 17යි. නියුට්‍රෝන 20යි. කීයද නියුට්‍රෝන? 20යි. නියුට්‍රෝන 20යි. නේ. එහෙනම් මේ දෙකේ හම්බ වෙනවා. 20යි නේ. එතකොට 17යි 20යි තමයි 37 වෙන්නේ නේ. මේ දෙක එකතුවනේ මෙතන එන්නේ 37ට නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගණනත් ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන වෙන්න ඕනේ නේ. ඒ කියන්නේ 3 2 තමයි උත්තරේ. 3 2. මේක 2011 ඕ ලෙවල් ප්‍රශ්නයක්. හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ සුලභම සමස්ථානිකය වන්නේ 1 නේ. 1. right? ප්‍රෝටියම් තමයි වැඩිපුර තියෙන්නේ. ප්‍රෝටීන තමයි තියෙන්නේ. සුලභම සමස්ථානිකය. right. එතකොට තව ටිකක් තියෙනවා ප්‍රශ්න ටිකක් පුතාලා මේ ටික ඔයාලා ලියාගෙන කරන්න ඕනේ. right? මේ ටික ලියාගෙන කරන්න ඕන. මෙන්න මේ ටික ලියාගෙන හිම කරගෙන යන්න උත්තර ටික. කම්මැලි වෙන්න එපා. right? හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. හරිද? හොඳ ප්‍රශ්න ටිකක් තියෙන එකකින්ද මේක ලියාගෙන කරන්න. හරි සර්. පොඩ්ඩක් ඉන්න. right. සර් පළවෙනි ගාන විතරද? පළවෙනි එකයි දෙවෙනි එකයි මේ ඔක්කොම ටික ලියා ගන්න. තුන්වෙනි එකයි. ලියාගෙන කරන්න ඕනේ. half sheet ටිකක් එහෙම තියාගන්න ළඟ. half sheet හරි ඔයාලා පොතක් ඇතිනේ CR පොතක් හරි. ඔය ටියුට්ස් එක ෆයිල් එක දාලා පිළිවෙලකට තියාගන්න ඕන. හරි සර්.
හරිද? දැන් කොතනද ඉන්නේ? තුන්වෙනි ප්‍රශ්නේ සර්. හරිද? උත්තර ලියාගෙනමද යන්නේ නැත්නම් ප්‍රශ්න ටික විතරද ලියාගන්නේ? උත්තර ලියාගෙනම සර් යන්නේ. හ්ම් හ්ම්. රයිට්. අපි එහෙනම් බලමුද? සාකච්ඡා කරමුද? හා සර්. හරි. ඔව් මේකේ කියනවා නේද? නූතන ආවර්ත වගුව ගැන තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. right? මේ වනට ලෝකයේ තුල මූලද්‍රව්‍ය 115කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. right? මූලද්‍රව්‍ය වර්ගීකරණයට විද්‍යාඥයන් පෙළඹීමට හේතුව ලියන්න.
ඇයි මූලද්‍රව්‍ය වර්ගීකරණ විද්‍යාඥයන් පෙළඹුණේ? මූලද්‍රව්‍ය මතක තබා ගැනීමේ පහසුව සඳහා. ඔව් ඒ විතරම නේද දුව? එකක් තමයි මෙයාලට ගැටලුවක් තිබුණා මූලද්‍රව්‍ය වල ගුණ right මූලද්‍රව්‍ය වල ගුණ හරියට අධ්‍යයනය කිරීම සඳහා පහසුවෙන් අධ්‍යයනය කිරීම සඳහා ඒ වගේම තමයි මූලද්‍රව්‍ය පිළිබඳ සියලු කරුණු පහසුවෙන් මතක තබා ගැනීම සඳහා තමයි මෙයාලට තිබුණ ප්‍රශ්නේ right ඒක හරියට තියාගන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ තනින් තන මූලද්‍රව්‍ය වල එක් ලක්ෂණ පිළිවෙලකට නැති වුණාම නේ right යම්කිසි සම්බන්ධතාවයක් මෙයාලට ගොඩනගා ගන්න බැරි වුණාම හරි ගැටලුයි නේ. ඒක කියන්නේ මූලද්‍රව්‍ය මතක තියාගන්න බෑ. ඒ වගේ ಗುಣ අධ්‍යයනය කරන්න බෑ. right අන්න ඒව තමයි තිබුණු ගැටලු. right ඔකට උත්තරේ විදිහට ලියන්න මෙහෙම. මූලද්‍රව්‍ය පිළිබඳ සියලු කරුණු පහසුවෙන් මතක තබා ගැනීමට හා අධ්‍යයනය කිරීමට අපහසු වීම මූලද්‍රව්‍ය පිළිබඳ සියලු කරුණු පහසුවෙන් මතක තබා ගැනීමට හා අධ්‍යයනය කිරීමට නොහැකි වීම right අන්න ඒකින්ද තමයි මෙයාලා ආවර්තිත වගුවක් ගොඩනගන්න පෙළඹුණේ නේද right ඊළඟට කියන මූලද්‍රව්‍ය වර්ග කිරීමට විද්‍යාඥයන් ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි ආවර්තිත වගුව නූතන ආවර්තිත වගුව ගොඩනැගී ඇත්තේ කුමක් පදනම් කරගෙනද පරමාණුක ක්‍රමාංකනය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගනිමින්. very good පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කර ගැනීමෙන් right ඊළඟට මොකද්ද කියන්නේ ආවර්තිත වගුව මුලින්ම ලෝකයට ප්‍රකාශ කළේ කවුද දිමිත්‍රි මෙන්ඩලීව් විද්‍යාඥයා විසින්. ඔව් නේ රුසියානු ජාතික කියලා දෙන්නේ රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලියව් රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලීව් මූලද්‍රව්‍ය වල ගුණ ඒවායේ පරමාණුක ක්‍රමාංක වල ආවර්තිතා ශ්‍රිතයකි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ආවර්තිතා ශ්‍රිතයක් කියලා කියන්නේ මොකක්ද ආවර්තිතා ශ්‍රිතයක් කියලා කියන්නේ ඒ කියලා කියන්නේ දැන් මෙහෙමයි නේ දැන් මේ අතර තියෙන ආවර්තනේ right මේ අතර තියෙන ආවර්ත එතකොට එක් ආවර්තයක් අවසාන වූ පසු නැවත ආරම්භ වන ඊළඟ ආවර්තයේ පවතින මූලද්‍රව්‍ය පෙන්වුම් කරන්නේ සමාන ලක්ෂණ. ඒ කියලා කියන්නේ මෙයාගේ ලක්ෂණය නැවත පාරක් පිළිඹු කරනවා ඊළඟ ආවර්තයේ තියෙන මූලද්‍රව්‍යය නේ. ඒකට තමයි අපි කියන්නේ ශ්‍රිතය. right? ශ්‍රිතය. right? ඒ කියන්නේ දැන් මෙයා ගන්නකො මෙයා. එතකොට මෙයා ඒ කියන්නේ කාණ්ඩ 8ක් ගියාට පස්සේ නේ 1 2 3 4 5 7යි නේ. කාණ්ඩ 7ක් ගියාට පස්සේ right. එතකොට මෙයා ගැන ගත්තොත් එහෙම
මෙතන ඉඳලා අපි ගියොත් එහෙමනේ 1 2 3 4 5 6 7 ආය 8 වෙනි කාණ්ඩයනේ පෙන්වන්නේ එකම ලක්ෂණ. එකම ලක්ෂණ තමයි පෙන්වන්නේ. අපි කියනවා ආවර්ත ශ්‍රිතය. right? මෙයා ගත්තොත් එහෙම. right? ආවර්තනේ. කියන්නේ පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, 4 5 6 7 8. 8. ආයෙත් නේ. කියන්නේ කාණ්ඩ 8ක් ගියාට පස්සේ පෙන්වන්න කරන්නේ හැම විටම සමාන පොදු ලක්ෂණ පෙන්වන්නේ. right? දැන් අපි මේක නම් කරනවා පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ ඕම් කියලා නම් කරනවා. මම කියන්නේ දැන් අපි මූලද්‍රව්‍ය වශයෙන් සැලකුවොත් එහෙම. මෙයාගේ ලක්ෂණ පෙන්වන්න කරන ඊළඟ මූලද්‍රව්‍ය හම්බ වෙන්නේ කාණ්ඩ 7ක් ගියාට පස්සේ. කියන්නේ ආය 8 වෙනි කාණ්ඩෙදි තමයි ආය හම්බ වෙන්නේ. right? ඒකල කියන්නේ අපි කියනවා ශ්‍රිතයක් කියලා කියන. නැත්නම් ආවර්තයක්. right? ආවර්තය. කියන්නේ ආවර්තයකට කාණ්ඩ 8ක් තියෙනවනේ නේ. ආවර්තයකට කාණ්ඩ 8ක් තියෙනවා. right? කියන්නේ එක ආවර්තයක් ගියාට පස්සේ ඊළඟ ආවර්තය පෙන්වන්නේ සමාන පොදු ලක්ෂණ. right? ඒකට අපි කියනවා ශ්‍රිතයක් කියලා කියනවා. ඔව්. right? ඒක මෙහෙම ලියන්න. ඔව් ඒක ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන පිළිවෙලට මූලද්‍රව්‍ය සකස් කළ විට කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පසුව සමාන ගුණ සහිත මූලද්‍රව්‍ය නැවත හමුවීම තමයි අපි හඳුන්වන්නේ ශ්‍රිතයක් කියලා නේ. හරියට බැලුවොත් එහෙම අනුයාත කාණ්ඩ 7කට පස්සේ ආය සමාන ලක්ෂණ පෙන්වුම් කරනවා නේ. right? ඔයලට බලන්න. ආවර්තිත වගේ සිරස් පේලි කාණ්ඩනේ කාණ්ඩ ලෙස හා තිරස් පේලි ආවර්ත ලෙස හඳුන්වයි. right මේකත් අපි බලමු. වරහන් තුල ඇති වචන යොදා හිස්තන් පුරවන්න නේද? මූලද්‍රව්‍යයක ගුණ රඳා පවතින්නේ එහි අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මතය. එම ඉලෙක්ට්‍රෝන මොකද එම සංඛ්‍යාව සංයුජතා ලෙස හැඳින්වේ. අවසාන ශක්ති මට්ටමේ පිහිටි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන මූලද්‍රව්‍ය එකම සිරස් පේලියේ පිහිටයි නේ. සිරස් පේලිය කියන්නේ කාණ්ඩ. එම මූලද්‍රව්‍ය වල රසායනික ගුණ බොහෝ දුරට සමානයි. බොහෝ දුරටයි සමාන වෙන්නේ. right. මේක බලන්න පහත පෙන්වලා ඇති සටහන කුමක්ද? මොකක්ද මේ සටහන? ආවර්තිතා වගුව. සර් එකට නූතන ආවර්තිතා වගුව කියලා නේද ලියන්න ඕනේ? මේකටද? නෑ නිකම් ආවර්තිතා වගුව කියලා ලියන්න. right?
හා සර්. right නූතන ආවර්තිත වගු කියපුවම අර අනිත් ටික ඔක්කොම ඉන්න ඕන අර ලොකුවටම තියෙන්නේ මූලද්‍රව්‍ය 118ක් පෙන්නුම් කරන්නේ හරි සර්. right මේක ආවර්තිත වගුගේ එක කොටසක් මේක ඇත්තටම මෙහෙම එකක් නැහැ මේ අපි මේ 10ට අධ්‍යයනය කරන්න පහසු සඳහා ඒකෙන් එක සෙට් එකක් කරන් තමයි ඔය උගන්වන්නේ right නැත්නම් ආවර්තිත වගුව කියපුවාම ඔය වගේ එකක් එහෙම ඉන්නේ නැහැ හරි සර්. සටහනේ අදාළ පරිදි ඊතල අසල කාණ්ඩ ආවර්තන සඳහන් කරන්න. ඔව්. එතකොට ඊතලෙනේ ඊතලෙ මේ පැත්තට තියෙන්නේ මොනවද? කාණ්ඩ. මේ අතට තියෙන්නේ කාණ්ඩ. කාණ්ඩනේ කාණ්ඩ. මේ පහළට තියෙන්නේ ආවර්ත. ආවර්ත. right ඒක හැබැයි මෙහෙම පුතා ඒක පටලවා ගන්න පුළුවන් right යම් කිසි කෙනෙක්ට හිතන්න පුළුවන් මේ හරහට තියෙන්නේ නේ මේ අතර කියන්නේ තිරස්පේලි තිරස්පේලි ආවර්ත සිරස්පේලි කාණ්ඩ නේ එතකොට සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් මේ අතර තියෙන්නේ මේක තිරස් කියන අදහසද කියන මත පටලවා ගන්න පුළුවන් right එහෙම නම් කරාට ඒක පටලවා ගන්න එපා කාණ්ඩ රෝම ඉලක්කම් වලින් අංකණය කරන්න නේ එතකොට කාණ්ඩ මේ 1 2 3 4 5 6 7 8 right ඒක රෝම ඉලක්කම් වලින් කාණ්ඩය කරන්න අංකණය කරන්න ආවර්ත අපි නම් කරන්නේ අරාබි ඉලක්කම් නේ අපි කියන්නේ අපි ඔය 1 2 3 කියන්නේ මොනවද අරාබි ඉලක්කම් නේ right 1 2 3 4 වගුවේ ඇති කොටුවල දකුණු පස ඉහළ කොනේ සඳහන් කර ඇත්තේ මූලද්‍රව්‍ය පරමාණු වල කුමන අගයද? ඒ කියන්නේ මෙන්න මේ උඩ මෙන්න මෙතන මොකද්ද සලකුණු කරන්නේ ඇත්තටම? පරමාණුක ක්‍රමාංකය නේ. පරමාණු ක්‍රමාංකය තමයි මෙතන. හැබැයි ඒක සම්මත ක්‍රමය නන් නෙවෙයි නේ. right සම්මත ක්‍රමය සමහරක් ආවර්තිත වගුවල සම්මත ක්‍රමයටම තියෙනවා මෙතන. යටින් තියෙනවා පරමාණු ක්‍රමාංකය උඩින් තියෙන ස්කන්ධ ක්‍රමාංකය. සමහරක් ඒ වගේ මේ උඩින් කෙලවරෙන් දාලා තියෙන පරමාණු ක්‍රමාංකය right මෙතන ඉන්නේ පරමාණු ක්‍රමාංකය එම කොන් සමහරක් හිස්ව ඇත එහි තිබිය යුතු අගය යොදන්න ඔව් දැන් මෙතන එක උදාහරණයක් දීලා තියෙනවා 14 කියලා නේ නයිට්‍රජන් වල පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා right එතකොට ඔයා අනිත් එක සිලිකන් වල ABC අකුරු වලින් දීලා තියෙන්නේ. ආවර්තිතා වගුවේ සංකේත ඔව් හරි right ඔව් මෙතන තියෙන්න ඕන ඔව් ඒක හරි right very good එම කොන් සමහරක් හිසත එහි තිබිය යුතු අගය යොදන්න right ABC ලෙස පෙන්වා ඇත්තේ මූලද්‍රව්‍ය පරමාණු වල සැබෑ සංකේත නොවේ. ඔව් ඊට පස්සේ A B C M Q හා T නම් මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වන්න. ඔව් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වන්න ඕන A B C M Q නේද? ඒක දන්නවන්නේ A වල 1යි. B වල 2යි. පළවෙනි ශක්තිමත්. ඒක තේරෙනවද? 2යි 1. ඔව් B වල 2යි C වල 2යි 1යි M වල 2යි 8යි 3යි. ඔව් 2යි 8යි 3යි very good. Q වල 2යි 8යි 7යි. 2යි 8යි 7යි. T වල 2යි 8යි 8යි 2 නේ. right 2යි 8යි 8යි 2. very good. තුන්වන කාණ්ඩයේ පිහිටි මූලද්‍රව්‍ය මොනවාද? තුන්වන කාණ්ඩය කියන්නේ මේ ටිකනේ EM. පස්වන කාණ්ඩයේ දෙවන ආවර්තයේ පිහිටි මූලද්‍රව්‍ය. ඒ කියන්නේ පස්වන කාණ්ඩයේ දෙවන ආවර්තය මෙන්න මෙතනනේ. මෙන්න මේකනේ. මේකනේ දෙවන ආවර්තය. G. ඔව් සර්.
දෙවන කාණ්ඩයේ තුන්වන ආවර්තයේ පිහිටි මූල ද්‍රව්‍ය. දෙවන කාණ්ඩයේ තුන්වන ආවර්තයේ L. ඔව් සර්. right. හරි. ඇත්තට මේකෙන් මොකකින් කියන්නේ ඔයාලගේ අතින්ම ඔක සම්පූර්ණ කරපුවම හොඳට මතක හිටිනවනේ. ඒකයි එහෙම තියෙන්නේ. right. හරි. එහෙමනම් පුතාලා අද ඇත්තටම මේ පන්ති තියෙන වෙලාවක් නෙවෙයි. right. ටිකින්ද ළමයි ඇත්තටම සමහර කට්ටිය දන්නේ නැද්ද ක්ලාස් තියනවද නැද්ද කියලා. මම මේක රෙකෝඩින් එකේ යට දානවා. එතකොට අපි ආයි තියෙන්නේ ඉරිදා ක්ලාස් එක තියෙන්නේ. right. හරි මොනවාර තේරෙන්නේ නැති දේවල් තියෙනවද? සර් සර් මට ප්‍රශ්නයක් තියෙනවා සමස්ථානිකවල සර් ක්ලෝරීන් වල සර් සමස්ථානික දෙකක් කිව්වනේ. ඒකේ සර් අර සර් 3න් 1යි එහෙම කිව්වේ අර සුලභතා ප්‍රතිශතය. ඒක පොඩ්ඩක් තේරුණා සර්. සුලභතා ප්‍රතිශතය කියලා කියන්නේ දැන් පුතා මේ ස්වභාවයේ පැවතෙන එක. right. කොයි ඒ ටූට් එක? ඒ කියන්නේ ස්වභාවිකව ක්ලෝරින් පවතින විදිහ. right. කොයි ඔව් මේ තියෙන්නේ නේ ක්ලෝරින් වායු කොටස් 100ක. right. ක්ලෝරින් 35 කොටස් 75. ඒ කියලා කියන්නේ අපි හිතුවොත් එහෙම අපි හිතන්නකො මෙහෙම දැන් අපි දැන් මේ වායු ගෝලයේ ක්ලෝරින් තියෙනවා කියලා හිතන්නකො. right. හරිද? නිකන් අපි හිතන්නකො. අපි ඕක පුරව ගන්න බැලුම් බෝලයකට හරි මොකක් කරා හරි පුරව ගන්න. එතකොට ඒ තුල ක්ලෝරින් තිබුණොත් ඒකෙන් 75ක් තියෙන පුළුවන්නේ 35 සමස්ථානිකේ. අනිත් 25 තියෙන පුළුවන්නේ 37 සමස්ථානිකේ. right. ඒක කියන්නේ ඒක පවතින මේ ස්වභාවයේ පවතින ප්‍රතිශතය percentage එක. right. දැන් ඔක ස්වභාවයේ පවතින සමස්ථානික පුතා. හරිද? එතකොට ඒක ස්වභාවයේ මේ කොච්චර ප්‍රතිශතයක් පවතිනවද කියන එකයි කියන්නේ. ක්ලෝරින් වලින් සමස්ත ක්ලෝරින් වලින් 75 පවතින්නේ 35 සමස්ථානිකේ. සමස්ත ක්ලෝරින් වලින් 25ක් පවතින්නේ 37 සමස්ථානික. ඒකයි කියන්නේ. ඒකට කියන සුලභතා මොකද්ද? ප්‍රතිශතය. ඒ කියන්නේ සුලභතා සුලභ කියන්නේ පවතින ප්‍රතිශතය. හරියට නිකන් අර වායු percentage එක ඔගේ තමයි නේද? දැන් වායු ගෝලේ නයිට්‍රජන් 78ක් තියෙන්නේ. සමස්ත වායු වලින් 78ක් නයිට්‍රජන් තියෙනවා කියන එකනේ ඉතින් පෙන්눔 කරන්නේ නේ. ඒ වගේ තමයි මේක. පැහැදිලිද ඒක? ඔව් සර් දැන් පැහැදිලි. right. ඒ වගේම තමයි දැන් අනිත් එකක් නේ. මේ සමස්ථානිකත් එහෙම හයිඩ්‍රජන්, ඩියුටේරියම්, ට්‍රිටියම් වගේ ගත්තොත් එහෙම වැඩිපුර පවතින්නේ මේ සමස්ථානිකේ. right. මේ සමස්ථානික. ඊට පස්සේ මෙන්න මේ සමස්ථානික තුන ගත්තොත් එහෙම මේක තමයි වැඩිපුර පවතින්නේ. මේක ඊළඟට මේක නැති තරම්. ඒ කියන්නේ මේ සමස්ථාන කියන්නේ බිලියන එකට එකක් වගේලු මේක තියෙන්නේ. right. ඒ තරම් මේක දුර්ලභයි. right. ඒ සමස්ථානේ ඒ තරම්ම දුර්ලභයි. right. තව තියෙන පුතාලා දැන් මීට අමතරව මේ තව සමස්ථානික තියෙනවා. තව ගොඩාක් සමස්ථානික වර්ග තියෙනවා. right. හරිනේ. right. එවනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. Thank you sir. පුද සරණයි.